ආයුබෝවන් පුතේ හැමෝටම තෙරුවන් සරණයි මුසාන දෙවියටයි සිවසත්ත්‍රි නිකේතන නිකේත සුපතෙත්තා පණිඩේකුත් කීප දෙන්න තියෙනවා අංක එක තමයි ඔයගන්ට දැන් මේ මාසේ යන පාඩම් වල හොඳට බලා ගන්න අනිත් එක තමයි දැන් YouTube හරහා පෙවෙන්නේ තමයි ඉදත් කතන්දරයක් කිව්වා ඔයගන්ට කරන්න ඕන ප්‍රධාන දෙයක් තමයි පාඩම් ටික බලාගෙන යනකොට ගණන් හදනවා වේගින් දෙතුන් මතාව බලන්න රයිට් දෙතුන් මතාව බලන එක තමයි ඔගේ වැදගත්කම තියෙන්නේ මොකෝ ඔයාව ස්පීඩ් කරන එක තමයි මගේ වැදගත්කම. නැත්තම් මගේ ස්පීඩ් එකට ඔයා හැඩගන්න නැතුනොත් ඔයාට නෂ්ට වෙන්න තමයි වෙන්නේ. රයිට්? මම ඔයාගේ ස්පීඩ් එකට එන්න නෙමෙයි ඕනේ. ඔයයි මගේ ස්පීඩ් එකට. මම ගුරුවරයා. ඔයා තමයි ශිෂ්‍යයා. ශිෂ්‍යයාගේ ස්පීඩ් එකෙන් ගුරුවරයා ගියොත් පුතේ ශිෂ්‍යයන්ට විශ්වවිද්‍යාලයට යන්න හම්බෙන්නේ නැහැ. ශිෂ්‍යයා එන්න ඕනේ ගුරුවරයාගේ ස්පීඩ් එකට. ඒතකොට තමයි ශිෂ්‍යයාට විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. අන්න ඒ කියන කතාව හොඳට ඔළුවේ දාගන්න. රයිට්? ඔයාව අනුගත කරවන්නයි මේ හදන්නේ. නැත්තම් ඔයාගේ ස්පීඩ් එකට આવොත් පුතේ ඔයාගව කවදාකවත් විභාගයකට යොමු කරන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි. අපි මේ මාර්ගෝපදේශනයක් නෝඩ කරන්නේ. ඒ දේ හරියට කරගන්න. රයිට්. බලන්න ටොයිලට් පේපර් 12 අපි යන්නේ. බලන්න පළවෙනි ප්‍රශ්නේ. ලැක්ටික් අම්ලයේ වාණය මේ හරි ලේසි මේ ප්‍රශ්න ටික. හොඳේ? ඊටමත් බලපු ගමන් උත්තරේ ගන්න පුළුවන් විතර්ක ගොඩක් නැහැ. ලැක්ටික් අම්ලය පළමු ප්‍රශ්නය. ලැක්ටික් අම්ලයේ වාණය නිෂ්පාදනය යොදා ගන්නා සුද්ධජීවී කාණ්ඩයේ ආයතන ශ්වසන කාණ්ඩය වන්නේ. ලැක්ටික් අම්ලයේ වාණය නිෂ්පාදනය කරන්නේ මොනවා වලින්ද? මොනවාද? චීස්, යෝගට් වල අර ඉතුරු වෙන ද්‍රව කොටස පාවිච්චි කරනවා. ඒවල තියෙන ලැක්ටෝස් කියන සුගර් එක. රයිට්? તો ලැක්ටෝස් කියන සුගර් එක ලැක්ටික් අම්ල බැක්ටීරියා මගින්. කවුරු මගින්ද? ලැක්ටික් ඇසිඩ් බැක්ටීරියා. ලැක්ටික් ඇසිඩ් බැක්ටීරියා මගින් ලැක්ටික් අම්ලය වඩපත් කරනවා. රයිට්? ඔන්න ඕකනේ පුතේ ප්‍රතික්‍රියාව. එතකොට ලැක්ටික් අම්ල බැක්ටීරියා කියන්නේ කවුද? ඒගොල්ලන් ප්‍රධාන වශයෙන් පුතේ ශුද්ධ වාතකාමී. ශ්වසන ආකාරය ශුද්ධ වාතකාමී. රයිට්? විශේෂයෙන් අපි මේක කතා කරන ශුද්ධ වාතකාමී ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් නේද? ඉන්න නම් ටික කියන්නේ ලැක්ටෝබැසිලස් බුල්ගරිකස්. රයිට්? ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝෆිලස්. Streptococcus thermophilus. මේ වගේ වැට් කියලා අපේ සුද්ධ වාතකාමී තත්ත්වයක් තමයි පෙන්වන්නේ. රයිට්? එහෙනම් උත්තරේ බලන්න මොකක්ද කියලා? සුද්ධ වාතකාමී. පිළිතුරු අංක 4. රයිට්. දෙකට යන්න. පහත ජීවීන් අතරින් ප්‍රාග්නැස්ටික සුනැස්ටික ජීවීන් දක්වා ඇත්තේ. ඒතකොට ප්‍රාග්නැස්ටික ජීවීන් කවුද ඉන්නේ? ප්‍රාග්නැස්ටිකය මතක් කරගන්න. ප්‍රාග්නැස්ටික ඉන්නේ කවුද? බැක්ටීරියා අනිත් එක සයනොබැක්ටීරියා. රයිට්? හරිද? ඒතකොට සූනයිස්ටික් කවුද කට්ටිය? සූනයිස්ටිකය ෆංගයි, ඇල්ගේ, ප්‍රෝටෝසෝවා. රයිට්? එතකොට ඔය කියන පිළිවෙලට ගත්තොත් බැක්ටීරියා සහ ප්‍රෝටෝසෝවා කියලා තමයි එන්න ඕනේ උත්තරේ. පිළිතුරු අංක 3. පුතේ පිළිතුරු අංක 3. එහෙනම් දෙකේ පිළිතුරු අංක 3. යන්න තුන්වෙනි ප්‍රශ්නෙට. සයනොබැක්ටීරියා පිළිබඳ අසත්‍ය වගන්තිය. එතකොට සයනොබැක්ටීරියා කියන්නේ ප්‍රාග්නැස්ටික් නේ පුතේ? සයනොබැක්ටීරියා කියන්නේ ප්‍රාග්නැස්ටික්. රයිට් මේක මකරම් බලමු. රයිට් සයනොබැක්ටීරියා කියන්නේ ප්‍රාග්නැස්ටික්. සයනොබැක්ටීරියා පිළිබඳ අසත්‍ය වන්නේ දිලීර සමග එකතු වෙලා ලයිකන හදනවා. හරි පුතේ. නීල හරිත ඇල්ගී සහ දිලීර එකතු වෙලා ලයිකන හදනවා. එහෙනම් ඒක හරියි. දේහේ සූත්‍රිකාකාර තත්ත්වය අපි ගන්න පුතේ සයනොබැක්ටීරියාන්ට නෙමෙයි විශේෂයෙන් අපි ගන්න කාටද දිලීර වලට. එහෙනම් දේහේ සූත්‍රිකාකාර වන අතර අතු බෙදීමද සිදුවේ. අතු බෙදීම සිදු වෙන්නේ නැහැ පුතේ සයනොබැක්ටීරියාවල. පිළිතුරු අංක 2 වැරදි. රයිට්? අසත්‍ය ගහන්නේ ප්‍රාග්නැස්ටික වේ අනීක්ෂීය ජීවීන් වේ. හරි. ප්‍රභාසංශ්ලේෂක වර්ණක අඩංගු වේ. ඒකත් හරි. ජීවන චක්‍රයේ කිසිම අවස්ථාවක පක්ෂමව කසිකා නොදරයි. ඒකත් හරි. එහෙනම් වැරදි උත්තරේ පුතේ 2. යන්න ප්‍රශ්න අංක 4ට. ලැක්ටෝබැසිලස් බුල්ගරිකස් භාවිතයෙන් නිපදවන වාණිජ වැදගත් ද්‍රව්‍ය කුමක්ද? දැන් අපි ඒක හඳ විතරයි. එහෙනම් ලැක්ටෝබැසිලස් බුල්ගරිකස්කින් හදාගන්නේ මොකද්ද පුතේ? ලැක්ටික් අම්ලය. පිළිතුරු අංක 3. පහට යන්න. ශාකවල ප්‍රභාසංශ්ලේෂණයේදී නිෂ්පාදනය වන ප්‍රාථමික නිෂ්පාදනය වන්නේ මොකද්ද? ශාකවල ප්‍රභාසංශ්ලේෂණය පුතේ කාබන් ඩයොක්සයිඩ් 6කුයි රයිට් ජලාණු 6කුයි එකතු වෙලා නිර්මාණය කරනවා C6H12O6 සහ
good මේක තමයි ප්‍රභා සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව gas liquid aqueous solution එකක් විදිහට හැදෙන්නේ gas right එතකොට උදේ සූර්යාලෝකය එන්න ඕන sunlight නේද සූර්යාලෝකය එන්න ඕන ඕක තමයි ප්‍රතික්‍රියාව. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රාථමික නිෂ්පාදනය මොකද උදේ glucose right ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රාථමික නිෂ්පාදනයේ glucose පොඩි බව දන්නවා නේද පිළිතුරු අංක 1 හරි කාබෝහයිඩ්‍රේට් වල හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය දැන් කාබෝහයිඩ්‍රේට් එක කියන්නේ ග්ලූකෝස් නේ ඊළඟ ප්‍රශ්නේ යන්න ප්‍රශ්න අංක 6 කාබෝහයිඩ්‍රේට් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය එතකොට කාබෝහයිඩ්‍රේට් එකක් අතර පස්සේ අපි උදාහරණයක් විදිහට ගමු C6H12O6 right හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය ගන්න මෙතන right එතකොට 12ට 6යි 12ට 6 කියන්නේ 2ට 1යි නේද 12ට 6 කියන්නේ 2ට 1 එහෙනම් පුතේ කාබෝහයිඩ්‍රේට් වල हाइड्रोजन सह ऑक्सीजन අතර අනුපාතය 2ට 1යි हाइड्रोजन सह ऑक्सीजन අනුපාතය 2ට 1යි පිළිතුරු අංක 5 එන්නේ 6 පිළිතුරු අංක 5 right ඊළඟට RNA වල RNA වලට අනංගු සීනිය පුතේ RNA වේවා DNA වේවා හොඳට අහගන්න මේ ප්‍රශ්න RNA වේවා DNA වේවා පොදුවේ නිර්මාණය වෙන්නේ මොනවා වලින්ද නියුක්ලියෝටයිඩ් වලින් ඒක තමයි පොදු එකකය නියුක්ලියෝටයිඩ් එකක් කියන්නේ මොකක්ද කියලා බලමු නියුක්ලියෝටයිඩ් වලින් මේ තියෙන නියුක්ලියෝටයිඩ් එක. right මේවා අඳ ගන්න හරියට නියුක්ලියෝටයිඩ් එක. හරිද? නියුක්ලියෝටයිඩ් එක මේ ඉන්නේ මැද්දේ පංචාශ්‍රයක් විදිහට පෙන්ටෝස් සීනියම්. පෙන්ටෝස් සීනියම්. මේ තමයි නයිට්‍රජන් භස්මය. නයිට්‍රජනීය භස්මය. right ඊළඟට මේ තමයි ફોස්ෆේට් කාණ්ඩය. ફોස්ෆේට් කාණ්ඩය. හරිද? එතකොට RNA කියලා නම RNA කියලා නම දැම්මට පස්සේ මේ පෙන්ටෝස් ශ්‍රේණිය එක තමයි මේ නමින් කියන්නේ. R වලින් රයිබෝස්. රයිබෝස් කියන්නේ පෙන්ටෝස් සීනියම්. දැන් මේකේ මේ තමයි රයිබෝස් කියන්නේ පෙන්ටෝස් සීනියම්. මේ තමයි RNA. right RNA තනු මේකකය RNA තනු මේකකය වන නියුක්ලියෝටයිඩ් එක RNA තනු මේකකය වන නියුක්ලියෝටයිඩ් එක පැහැදිලිද පුතේ එතකොට ફોස්ෆේට් කාණ්ඩයක් තියෙනවා පෙන්ටෝස් සීනියක් තියෙනවා හයිඩ්‍රජනීය භස්මයක් තියෙනවා පෙන්ටෝස් සීනිය විදිහට තියෙන රයිබෝස් කියන සීනිය අමතක කරන්න එපා රයිබෝස් කියන සීනිය ටක් ගාලා ලියා ගන්න ඕක RNA තනු මේකකය වන නියුක්ලියෝටයිඩ් එක ફોස්ෆේට් කාණ්ඩය පෙන්ටෝස් සීනිය රයිබෝස් සීනිය ඒකේ පෙන්ටෝස් සීනිය විදිහට තියෙන්නේ රයිබෝස් කියන එක තමයි තියෙන්නේ දැන් DNA වල තියෙන ඩිऑක්සි රයිබෝස් ඒකත් පෙන්ටෝස් ගණයේ සීනිය DNA වල තියෙන්නේ මොනවාද DNA වල තියෙන ඩිऑක්සි රයිබෝ deoxy ribose මේ D අපුලින් කියන්නේ deoxy ribose ඒකත් pentose සීනේ එතකොට DNA RNA දෙකේම තනුම එකක තියෙන නියුක්ලියෝටයිඩය පොදුවේ මෙහෙම හදාගත්තා. එතකොට pentose sugar එක එනවා එකක RNA විදියට එන RNA වල තියෙන ribose sugar එක DNA වල තියෙන deoxy ribose C deoxy ribose right හදා ගන්න ඕනේ. හත් වෙනි එකට උත්තරේ 5. හත් වෙනි උත්තරේ 5. වැඩ කරන ළමයි විතරයි ටොයිලට් පේපර්ස් බලන්නේ. ඒකින්ද මම දන්නවා අනිවාර්යෙන් කී දෙනෙක් වැඩ කරනවද නැද්ද කියලා. ටොයිලට් පේපර්ස් බලපු නැති අයව අපි ඉස්සරහදී යම්කිසි ඒගොල්ලන්ට තීරණයක් ගන්නවා. ඒකට හේතුව ඕගොල්ලන් වීඩියෝස් බලනවද නැද්ද කියන බව අපිට පුතේ ගන්න පුළුවන් වාර්තාවක්. ඉතින් අපි ඒව මේ වෙලාවේ ගන්නේ නැත්නම් ඔයගොල්ලන් සමහර අයට ප්‍රශ්න දෙන්න පුළුවන්. නමුත් අපි ඒක දැන් ඉස්සරහට ඒකම සලකන්නේ නැහැ. අනිවාර්යෙන් ගම්පා නුගේගොඩ තොරණ ළමයි අනිවාර්යෙන් මෙන්න මේ කියන කාල සීමාව තුළ පන්ති කෙරෙන්නේ නැති හින්දා හරියට කරන්න ඕනේ. කුරුණෑගල ළමයින්ට අපි පන්ති ආරම්භ කරා කණ්ඩායම් වශයෙන්. ඒක කණ්ඩායම් වශයෙන් කරන්න කෙරෙන් යන හින්දා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඕගොල්ලන් ටච් එකේ ඉන්නවද නැද්ද කියලා මට හිතන්න බෑ. මොකද මමත් කැමරාවක් ඉස්සරහ ඔයගොල්ලන්ට උගන්වන්නේ. ඒ වැඩ ටික හරියට කරගත්තේ නැතිනොත් අත්පසු වෙන්නේ ඔයාලට මිසක් අපිට නෙමෙයි. එහෙනම් අපි හරියට වැඩ ටික කරනවා. අපි නිශ්චිත වේගයට ඔයාලා ලබා ගන්න වැඩ ටික කරනවා.
ඔයාලට නිශ්චිත කළමනාකාරීත්වයෙන් සියලු වැඩ කටයුතු ඒ පේපර්ස් කරලා පාඩම් ටික ආවරණය කරලා දීලා කරගෙන යනවා. පුතේ ඉස්කෝලේවත් කරන්නේ නැති වගකීම් සමූහයක් අපි දරාගෙන මේ වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් මගේ රත්තරන් පුතාලාට තියෙන ප්‍රධානම අවශ්‍යතාවය වෙන්න ඕනේ මේ වෙලාවේ ඉගෙන ගන්න. වෙන මොනවාක්වත් නෙමෙයි ඉගෙන ගන්න. right යන්න අටවෙනි ප්‍රශ්නෙට. පහතෙවලින් බීටා ගැලැක්ටෝස් මොන දුන්න බීටා ගැලැක්ටෝස් හොයන්න. මම එකයි කිව්ව අඳින්නට වඩා හඳුන ගන්න එන්නේ. දැන් ග්ලූකෝස් ගැලැක්ටෝස් ඇන්ද අපි මුලින් අඳින්නේ ෂඩාශ්‍රයක් නේ. ඊට පස්සේ මෙහෙම හැම කොනකම ඉරි ගහ ගන්නවා. රයිට් මේ හැම කොනකම ඉරි ගහ ගන්නවා. රයිට් මේක පළවෙනි කාබන් මේක දෙවෙනි කාබන් මේක තුන්වෙනි කාබන් මේක හතරවෙනි කාබන් මේක පස්වෙනි කාබන් මෙතන ඉන්නවා CH2OH කාණ්ඩය මේක හයවෙනි කාබන්. රයිට් අපෙන් අහන්නේ බීටා ගැලැක්ටෝස්. right එතකොට බීටා ගැලැක්ටෝස් වලට එනකොට බීටානේ බීටා නම් පළමු කාබන් මත OH ඉන්නේ උඩ මොකෝ බීටා කියන්නේ බර්ඩ්ස් නම් බර්ඩ්ස් ලගේ පළමු කාබන් මත OH ඉන්නේ උඩ ගැලැක්ටෝස් නම් හතරවෙනි කාබන්ගේ උඩත් OH දැන් ප්‍රධාන දැන් ගැලැක්ටෝස් ඇවිල්ලා ඉවරයි නමුත් පුතේ දෙක යට OH ඉන්න ඕන තුන උඩ OH ඉන්න ඕන අනිත් තැන් වලට හයිඩ්‍රජන් දාගන්න අනිත් තැන් වලට හයිඩ්‍රජන් දාගන්න. මෙන්න මේ පින්තූරේ තියෙන්න ඕන ඔයාලට බීටා ගැලැක්ටෝස් වලට. මේ පින්තූරේ මට මේ විදිහට තියෙන්නේ තුන්වෙනි උත්තරේ විදිහට. හරිද? තුන්වෙනි උත්තරේ න 8 එන උත්තරේ 3. 8 එන උත්තරේ 3. right 8 උත්තරේ 3. යන 9ට ප්‍රෝටීන් නිර්මාණය වීමේදී ඇමයිනෝ අම්ල උපකාරී වේ. ඒ අතරේ රූපයේ දක්වා ඇති ඇමයිනෝ අම්ලය වන්නේ. පුතේ මේක විශේෂ ඇමයිනෝ අම්ලයක්. ඒකට හේතුව වල කාබොක්සිලික් ආම්ල දෙකක් වෙන්න තියෙනවා. මෙතන හයිඩ්‍රජන් ඉන්නවා. මෙතන එනවා NH2. ඒතර R කාණ්ඩයේ විතර තියෙන CH2 කූච් එක. right මේ කවුරුත් නෙමෙයි පුතේ මේ aspartate. right aspartate තමයි මේ ඉන්නේ. පහ. ඔය සිස්ටීන් කෙනෙක් කෙනා කියන්නේ පුතේ සල්ෆර් අඩංගු වෙන්න ඕන. සිස්ටීන් නෙමෙයි ඔය උඩ. ලයිසින් කියන්නේ සරලතම ඇමයිනෝ අම්ල ඒකත් නෙමෙයි. right එහෙනම් මේ උත්තරේ 5. aspartate කියලා මතක තියාගන්න මේකේ කාබොක්සිලික් කාණ්ඩයක් තව අන්තර්ගත වෙන්න නිසා. එහෙනම් 9 උත්තරේ 5. 9 උත්තරේ 5. right 10ට යමු. right බලන්න කොච්චර හොඳද බලන්න මේ වගේ පේපර්ස් ඕගලන් කරලා මාත් එක්ක සාකච්ඡා කරන කොච්චර ඔයාලට වටිනාකමක් එනවද කියලා. බලන්න 10 වෙනි එකට ශාකහා සත්ත්ව තෙල් වල වැඩිපුරම අන්තර්ගත වන ව්‍යුහය කුමක්ද? ශාකහා සත්ත්ව තෙල් වල වැඩිපුරම අන්තර්ගත වන ව්‍යුහය කියන්නේ සංයෝගය මොකක්ද කියලා මේ අහන්නේ පුතේ. ඒතකොට ශාකහා සත්ත්ව තෙල් වල වැඩිපුරම තියෙන ට්‍රයිග්ලිසරයිඩ් කියන සංයෝගය. ට්‍රයිග්ලිසරයිඩ් කියන්නේ ලිපිඩය. ඒතකොට ට්‍රයිග්ලිසරයිඩ් කියන සංයෝගය ලිපිඩය තමයි මේක අහන්නේ ව්‍යුහයට වඩා මේක සංයෝගය කියලා තිබුණා තවත් වටිනවා. ට්‍රයිග්ලිසරයිඩ් කියන සංයෝගය තියෙන. එහෙනම් පිළිතුරු අංක 2. right එහෙනම් 10 පිළිතුරු අංක 2. 11ට එන්න මිනිසෙක් A නම් ස්ථානයේ සිට H ගසක් දෙස අංශක 45ක ආරෝහණ කෝණයකින් බලා සිටී. ගස සහ ඔහු අතර දුර 7 මීටර නම් ගසේ උස කොපමණද? හරි ලේසි ගණනක් කියන්නේ. right ගහක් තියෙනවා. right මිනිසෙක් ඉන්නවා මෙතන. ඒ මිනිසයා ගහේ මුදුන් ලෙස බලනවා. දකින්න ආරෝහණ කෝණය තියෙන උදේ अंश 45ක් කියලා right ආරෝහණ කෝණය अंश 45යි සමස්ත කෝණය මිනිසාගේ උස නොසලකා හරින්න right ගස සහ ඔහු අතර දුර 7යි මට කියන්නේ මේක अंश 90යි නේද එතකොට මේක अंश 45 නම් ඔයාලට පැහැදිලිව පේනවා මේක 45යි මේක 45යි නම් කෝණ දෙක සමාන නම් අනුරූප පාද සමානයි නම් මෙතන ඉඳන් මෙතන තියෙන මීටර 7යි නම් මිනිසා සහ ගස අතර දුර ගසේ උසත් වෙන්නේ මීටර 7යි ගසේ උස වෙන්නේ මීටර 7යි right හරිනේ ලේසි ගාන පොඩි කාලේ නම් ගන්න 12 වෙනි ගානට යන අඳුරු කර කොටසේ වර්ගඵලය right තොර මේ බිඳුවේ මෙහෙම දිනවා right ඊළඟට මෙතනින් මෙහෙම දිනවා මේ පාදයේ සමානයි කියලා දිනවා මෙතන අංශක 60කින් කල්ලා දින්නේ එතකොට මේක අංශක 60 නම් පුතේ මේ අඳුරු කර තියෙන කොටසට අදාළ කොටසේ අගය 120ක් දිනවා right එතකොට මේ අරය 7යිනේ सेंटीमीटर 7ක් අරයි වෙන එක. එතකොට මේ දින ත්‍රිකෝණය. එහෙනම් අංශක 120 වර්ගඵලය ගමු. πr වර්ගයෙන් අංශක 360 120.
right එයාට එකතු කරන්න තියෙන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය භාගයයි ආධාරක පාදයක් 7යි ලම්බ කුසත් 7යි නේ ආධාරක පාදය ලම්බ කුසය 7යි එහෙනම් πr වර්ගයට ආදේශ කරන 722 right r කියන්නේ කීයද 7යි 7යි 3න් 1යි ධන 49 දෙකෙන් බෙදුවම 24.5 right මේක සුළු කරන්න මෙහෙම ගැපුණා 154 බෙදීම 3 ධන 24.5 right 3න් 1යි right 154 බෙදීම 3 154 බෙදීම 3 51.3යි එයාට එකතු කරන්න 24.5 75.8යි 3 උත්තරයක් නැහැ මොකක් කරේ වැරදුනද right අපි එන උත්තරේ ගමු 51.3 එකතු කරන්න 24.5 ගණන ගන්න එපා ටයිසි මිස්ටේක් එකක් ඔය ඇත්තේ මොකක් හරි වල සුළු කිරීම නිවැරදි 75.8යි 3 මේක උත්තරය අදාළ 75.8යි 3යි කියලා හරි මොකක් හරි අවුලක් වෙලා නැහැ මට පේන විදිහට සුළු කිරීම නිවැරදි 5 කියන්නේ 7.22 4ක් 4 7ක් කැපෙනවා 154 154 3ෙන් බෙදුවම හරිනේ 308 120 කියන්නේ 4.5 right මොකක් හරි පොඩි දැනක මොකක් හරි අවුලක් කියලා දෙනවා ටයිප් සෙටින් වල right දාන්න 13 වෙනි ගන්නට right එතකොට මේක අංශක 30යි හරිද මේක 60යි කියලා දීලා තිනවා එතකොට අපිට දැන් මෙහෙමයි පුතේ මේක 60යි මේක 90යි නේද එහෙනම් මේක 30 නම් මේකත් 60යි කියලා ගන්න පුළුවන් මේකත් 30යි කියලා ගන්න පුළුවන් right ඕන විදිහට දාන්න ඇහි එතකොට මේක 4යි මූල 3යි කියලා දීලා තියෙනවා ගණන් හතර විදිහට ඕන තරම් තියෙනවා අපිට එන හොයන්න වෙනවා x කම්පිය දිග මෙන්න මේ x කම්පිය දිග හොයන්න තියෙනවා right එතකොට ඔයාට දැන් දීලා තියෙනවනේ මේක 4යි මුල 3යි කියලා එතකොට මේ ඕන කෝණයකට දාගෙන මෙන්න මේ පාදේ හොයාගන්න මේ පාදේ හොයාගත්තා නම් අනිත් පැත්තට මේ පාදේ හොයාගන්න පුළුවන් එතකොට සම්මුඛ පාදේ නැත්නම් අපි දාමු cos දාන්නත් පුළුවන් sin දාන්නත් පුළුවන් right එතකොට අපි හිතමු මේක සම්මුඛ පාදේ මෙයානේ y නේ right සම්මුඛ පාදේ y නෙමෙයි sorry මේක මොකක් හරි අපි හිතමුකෝ m කියලා right එහෙනම් sin අංශක 60 මෙයාට දාන්න සම්මුඛ පාදයේ තියෙන කර්ණය sin අංශක 60 සමානයි සම්මුඛ පාදයේ m කර්ණය 4යි මුල 3 sin 60 කියන්නේ කීයද මුල 3 බෙදීම 2යි සමානයි m බෙදීම 4යි මුල 3යි සුළු කිරීම කරන්න පුතේ එතකොට මම මේව මකන්නම් right 4යි මූල 3යි බෙදීම 2 4යි මූල 3යි මූල 3 බෙදීම 2 සමානයි දෙකට දෙකේ එක හතර දෙකේ 2යි මූල 3 ගුණ කරා උත්තරේ 3යි 6යි නේ m සමානයි 6යි right අපිට එහෙමම ගන්න ඕනේ x කියන එක නේද එතකොට ඔයා කැමති විදිහට දාන සමග පාදේ බෙදීම කාරණේ දාන්න පුළුවන් sin එහෙනම් sin අනුපාතය දාන්න පුළුවන් sin අංශක 30ට එතන අංශක 30 sin අංශක 30 සමානයි සම්මුඛ පාදයේ m බෙදීම x sin අංශක 30 භාගයයි සම්මුඛ පාදේ හොයාගත්තා x x කියන්නේ පුතේ 12යි x කියන්නේ 12යි right x කියන්නේ 12 ධාතු වෙන ගාන හරි x කියන්නේ 12යි right 14ට යන්න ඕගොල්ලන් ස්ටොප් කරගෙන උත්තරේ ලියා ගන්න බෝඩ් එකේ තියෙන ඒවා. වේගය වැඩි කියන්න එපා. වේගය වැඩි වෙන්නේ ඔයාගේ වේගය හදවන්නයි ඕන. අනිත් එක වීඩියෝ එකේ ලෙන්ත් එක වැඩි කරන්න අවශ්‍යතාවයක් නැත්තේ නෑනේ. ඔයාලා ස්ටොප් කරලා බෝඩ් එකේ ලියපු එක ලියලා දැන්. මම හැමදාම කියනවනේ. right බෑක් කරන්න පුළුවන්, ඕවර්ඩ් කරන්න පුළුවන්, කැමති ප්‍රමාණයක් කැමති වෙලාවක බලන්න පුළුවන්. රේඩියන් 7.5 බෙදීම 6. 7.5 බෙදීම 6 කියන රේඩියන් ගාන अंश वलिන් කන්වර්ට් කරන්න ඕනේ. කොහොමද 5 කියන්නේ? 5 කියන්නේ අංශක 180. ආදේශ ගණන 5 වෙනකොට 180. 7 වරක් 180. බෙදන්න 6.
30යි 210යි අංශක 210ක් කියලා එනවා right නම් 14 වෙනි ගානේ උත්තරේ 3 15 වෙනි ගානට යන්නේ 15 වෙනි ගාන නිවැරදි බිඳුව තෝරන්න sin වර්ගයේ 30 sin වර්ගයේ 30 පුතේ ඉතින් sin වර්ගයේ 30 dot cos 45 බෙදීම tan 45 පුතේ sin වර්ගයේ 30 කියන්නේ මොකක්ද දන්නවද sin වර්ගයේ 30 අදහස් කරන්නේ sin 30 ගුණ කිරීම sin 30 කියන්නේ හොඳේ sin වර්ගයේ 30 කියන්නේ ඒක sin 30 ගේ ගුණ කිරීම sin 30 කියන තමයි sin වර්ගයේ 30 කියන්නේ ඔයාලට නම් එහෙම දාන්න පුළුවන් ඒතර sin 30 ගුණ කිරීම sin 30 තේරෙන භාෂාවෙන් හදා ගන්න ඕනේ ඕන්න cos 45 එදියෝ tan 45 sin 30 භාගය අපි ලයින් එක ගහගමු sin 30 භාගය ගුණ කිරීම sin 30 භාගය ගුණ කිරීම cos 45 එක්කයට මූල දෙකයි right හරිද ඒක බෙදීම tan අංශක 45 එකයි tan 45 එකයි එතකොට දේවරාජ් දෙක 4යි 4යි එක්කයට මූල දෙක එතකොට කොහොමද දෙන්නේ පුතේ 4 යට 1 යට 4යි මූල දෙක දැන් උත්තරයක් තියෙනවා පිළිතුරු අංක දෙක නම් 15 පිළිතුරු අංක දෙක 16ට යන ඊළඟ 16 16ට යන 10 ms ශ්‍රේණික ආරම්භක ප්‍රවේගයෙන් ගමන් අරගෙන මෝටර රථය තප්පර 20 කාලය තුළ නිශ්චිතතාවයටපත් වේ. ආරම්භ ප්‍රවේගය 10 කියලා දීලා තිනවා. එතකොට පුතේ මේ තියෙන වාහනය ආරම්භක ප්‍රවේගය අපි ගමු u කියලා ඒක 10ක් කියලා දීලා තිනවා. තප්පර 20 කාලයක් කියන්නේ 20යි කාලය නිශ්චිතතාවයටපත් වෙනවා කියලා කියනවා. අන්තිමට අවසාන ප්‍රවේගය බිඳුවක් වඩපත් වෙනවා කියලා කියනවා. අපෙන් අහනවා මේකේ කොහොමද මන්දනය ගන්න කරන්නේ කියලා. එහෙනම් මන්දනය කියන්නේ right අපි දන්න පුතේ නම් මන්දනය හෝ ත්වරණය සමානයි අවසාන ප්‍රවේගයෙන් අඩු කරන මුල් ප්‍රවේගයේ බෙදන්න ගත වෙච්ච කාලය. මෙච්චරයිනේ. එහෙම ගන්නත් පුළුවන්. මන්දනය සමානයි අවසාන. ඒ කියන්නේ ප්‍රවේග වෙනසනේ. ප්‍රවේග වෙනස බෙදීම ගත වෙච්ච කාලය. මොකක්ද පුතේ ප්‍රවේග වෙනස කියන්නේ? පුතේ ප්‍රවේග වෙනස කියන්නේ පසු ප්‍රවේගයෙන් පෙර ප්‍රවේගය අඩු කරනවා. ඒතර පසු ප්‍රවේගයේ බිඳුවයි පෙර ප්‍රවේගයේ 10යි ගත වෙච්ච කාලයෙන් බෙදුවම උත්තරේ එනවා පුතේ කීයක් කියලාද? ඍණ 0.5ක් කියලා ms ඍණ 2 ඍණ 0.5 ms ඍණ 2 right දැන් උත්තරේ එන්න ඕන 3 කියන උත්තරේ 3 කියන උත්තරේ ගන්න right එහෙනම් 16 එන්නේ පිළිතුරු අංක 3 14 න් ගම්මිතාව ගන්නක් තියෙන්නේ 14 න් ගම්මිතාව ගන්නක් තියෙන්නේ ගම්මිතාව වෙනස ගන්න හැමතිස්සෙම පසු ගම්මිතාවෙන් පෙර ගම්මිතාව අඩු කරලා එතකොට මෙන්න මෙහෙම ලී කැබල්ලක් ඔස්සේ ගමන් කරනවලු උණ්ඩේ ලී කැලේ පතිත වෙනකොට ඒකේ ප්‍රවේගය තිබ්බා උණ්ඩේ ලී කැලේ පතිත වෙනකොට ප්‍රවේගය 20 ms එක ඒක උණ්ඩේ පිට වෙනකොට ඒක 18 ms එක වඩපත් වෙනවා right එතකොට මේක තමයි පුතේ ආරම්භක ප්‍රවේගය මේක තමයි යාගේ අවසාන ප්‍රවේගය ස්කන්ධය දිලා තියෙනවා ග්‍රෑම් 20ක් කියලා ස්කන්ධය ග්‍රෑම් 20ක් කියන්නේ 0.02 කිලෝග්‍රෑම් නේ right එතකොට මේකේ පෙර ගම්මිතාව මොකද්ද පෙර ගම්මිතාව මෙතන පෙර ගම්මිතාව mu නේ මෙතන මොකද්ද පසු ගම්මිතාව නම් පසු ගම්මිතාව mv අපෙන් අහන්නේ ගම්මිතාව වෙනස නේ පුතේ එහෙනම් ගම්මිතාව වෙනස delta p සමානයි mv ඍණ mu ඉතින් විදේශම් බිඳුවයි දෙකයි පොදුවේ එතකොට ස්කන්ධේ v ඍණ u කියලා ගන්න පුළුවන් එතකොට
0.02 v කියන්නේ කීයද 18යි u කියන්නේ කීයද 20යි එතකොට 20න් 18න් 20ක් ගියාම ඍණ 2යි නේ නම් 0.02 right එනේද පුතේ ඍණ 2 නම් උත්තරේ 0.04යි kg ms ඍණ 1 ඍණ වලින් ඕනේ උත්තරෙන් ගත්තා නම් හරි ගම්‍යතා වෙනස් වීම right ගම්‍යතා වෙනස් වීම උත්තරෙන් ගත්තා නම් හරි එහෙනම් 17 වෙනි ගානේ උත්තරේ 1 17 වෙනි ගානේ උත්තරේ 1 17 වෙනි ගානේ උත්තරේ 1 right 18 වෙනි ගානට යන්න न्यूटनගේ දෙවන නියමය ඇසුරෙන් අර්ථ දක්වන සමීකරණය වන්නේ right න්‍යූටන්ගේ දෙවන නියමයේදී මොකද උදේ කියන්නේ වස්තුවක හරිද පෙරගම්මිතාව තියෙනවා පසුගම්මිතාව තියෙනවා පෙරගම්මිතාව mu පසුගම්මිතාව mv t කාලයක් තුළ ගම්මිතාව වෙනස් වීමක් සිද්ධ වෙනවා යෙදූ බලය අනුලෝම වශයෙන් සමානුපාතිකයි ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවනේ පසුගම්මිතාවෙන් පෙරගම්මිතාව අඩු කරලා කාලයෙන් බෙදනවා. ඕකනේ නිව්ටන් කිව්වේ. එතකොට ඒකේ අර්ථ දක්වන සමීකරණ මොකද්ද? F සමානයි mv දින mu බෙදීම t. ඔන්න ඔය වගේ සමීකරණ තියෙනවා හරි. F සමානයි mv දින mu බෙදීම t. සමීකරණය අහන්නේ එතකොට මේක සමීකරණයක්. මේක සමීකරණ නෙමෙයි හොඳේ. එතකොට පිළිතුරු අංක 3 4ට ගහන්න එපා වැරදිලවත්. right? උත්තරේ ඉන්නේ 5. mv දින mu බෙදීම t. right? යෙදූ බලය නිසාවෙන් ගම්මිතාව වෙනස් වෙනවා. යම් කාලයක් තුල. නම් ගම්මිතාව යම් කාලයක් තුල වෙනස් වෙනවා නම් ඒකට කියන්නේ ගම්මිතාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. right? යන 19 වෙනි ගාන හොඳ ගානක්. මේක ආනත් තලයක් තියෙන්නේ. ආනත් තලයේ ඝර්ෂණය ගන්නවා. හොඳට බලා ගන්න. මේ තමයි වස්තුව. right? වස්තුවේ ස්කන්ධය අපිට දීලා තියෙනවා කිලෝග්‍රෑම් 10ක් කියලා. right? වස්තුව මත නිව්ටන් 50ක බලයක් ඇදෙනවා. වස්තුව මත නිව්ටන් 50 දෙන්න ඕනම ඉස්සරහට හොඳේ වස්තුව මත නිව්ටන් 50 දෙන්න ඕනම ඉස්සරහට හොඳේ ඒ පැත්තට එදින බලය right අංශක 30ක ආනතයක් තියෙන්නේ වස්තුව ගමන් කරන ත්වරණය කොපමණද කියලා අහනවා එහෙනම් වස්තුව ඉහළ ගමන් කරනවා ඒ නිසා බලමු මේ වස්තුව ගමන් කරන්න පුළුවන් හැකියාවක් තියෙන එකක්ද කියලා right බර පල්ලෙහාට වස්තුවේ බර පල්ලෙහාට මාක් කරන පුතේ වස්තුවේ බර mg ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් නම් නිව්ටන් 100ක බරක් පල්ලෙහාට තියෙනවා right එහෙනම් බර විභේදනය කරන්න ඕන නේද? බර විභේදනය කරන්න ඕන. right? ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් කියලා දීලා තිනවා. ඒ මත නිව්ටන් 50ක බලයක් යෙදෙනම්. ඒ මත නිව්ටන් 50ක බලයක් යෙදෙනම් මේ මෙහිම ඉහළට එදීමක් ගැන කතා කරන්නේ. එතකොට බර විභේදනය වෙන්න ඕනේ මෙහෙටනේ. mg sin theta right तर sin अंश का दिए भागे sin दिए भागे right तो कोड़ा न्यूटन 50 right ना වස්තුවේ පහළ පැත්තට තියෙන බරය සංරචකය කීයක් තියෙනවද ඒක න්यूटन 50ක් දැන් ඇවිල්ලත් එක්ක පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න right න්यूटन 50ක් ඇවිල්ලත් එක්ක හරිද පුතේ බරක් තියෙනවා නිව්ටන් 50 තල්ලු කරන්නේ නිව්ටන් 50කින් බරක් තියෙනවා නිව්ටන් 50 තල්ලු කරන්නේ නිව්ටන් 50කින් මේ ගානේ මොකක් හරි දත්තවල ප්‍රශ්නයක් තියෙනවා right මේ ගානේ මම දත්තයක් මාරු කරන්නේ නැහැ මේ ගාන මෙහෙම හදන්න බෑ ඔයා හොඳට බලන්න වස්තුවේ බර පල්ලෙහාට තියෙන්නේ නිව්ටන් 50යි තල්ලු කරන්නේ 50කින් බරත් පල්ලෙහාට 50ක් තියෙනවා ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් නම් බර නිව්ටන් 100නේ ඒතර mg sin θ වුණාම sin අංශක තිය භාගයයි නිව්ටන් 50ක බරක් තලය ඔස්සේ පහළට තියෙනවා right තල්ලු කරන්නේත් 50කින්
තල්ලු කරන්නේ 50කින් වුණොත් පුතේ මේ යොදන බලය 50ක් නම් මේක ඉහළට යවම් කරන්නේ නැහැ නේ ඇත්තටම බර පැත්තේ සම්පූර්ණ ඉහළට තියෙන බලයයි පහළට තියෙන බරයි සමාන වෙන ඔයා පොඩි වැඩක් කරගන්න මේ යොදන බලය නිව්ටන් 100 කියලා හදාගන්න. රයිට්? නිව්ටන් 100 කියලා හදාගන්න. හොඳේ? නිව්ටන් 100ක බලයක් හදනවා කියලා හදාගන්න. රයිට්? දැන් හරි. පහළ පැත්තට තියෙනවා නිව්ටන් 50ක බලයක්. දැන් පුතේ වස්තුව ඉහළට ගමන් කරන තැත් කරනවා නම් අනිවාර්යෙන් ඝර්ෂණය පල්ලෙහාට එනවනේ. අනිවාර්යෙන් ඝර්ෂණ බලය පල්ලෙහාට එනවා. නැත්නම් ඝර්ෂණ බලය පල්ලෙහාට තියෙනවමයි. ඝර්ෂණය පල්ලෙහාට තියෙනවා. රයිට්? මට කියන්න ඝර්ෂණය හොයාගන්න නම් අපි දාන්න F = μ එහෙනම් අභ්‍යංග ප්‍රතික්‍රියාව R කියලා කරගෙන මේ පැත්තට නම් බලය විභේදනය වෙන mg මොන තීටද cos θ කියලා. රයිට්? ඒතර mg කියන්නේ නිව්ටන් 100යි. රයිට්? cos අංශක 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. ඒතකොට 50යි මූල 3යි. රයිට්? ඒතර පුතේ මෙතන ඉන්නේ 85ක් කියලා එන්නේ. 50 මූල 3 කියන්නේ 1.7 කියලා ගමුකෝ. මාස වශයෙන් 1.7 ඒතර 50 ගුණ කිරීම 1.7 ආසන වශයෙන් මොදේ 85යි. එතකොට මේ පැත්ත තියෙන සංරචනික 85. එහෙනම් අභ්‍යංග ප්‍රතික්‍රියාව කීයක් වෙනවද 85ක් වෙනවා නම් ඉහළට තියෙන අභ්‍යංග ප්‍රතික්‍රියාව 85යි. රයිට්? එහෙනම් අපි දාමු කාර්යකාර ඝර්ෂණ බලය F = μr. එයි චලන වේගන ප්‍රතිවිරුද්ධනේ. නම් ඝර්ෂණ බලය F = μ කියන්නේ 0.1 කියලා දීලා ඇත්තේ. 0.1ක ඝර්ෂණ සම්ගුණකයක් තියෙනවා කියලා කියන්නේ. රයිට්? එතකොට 0.1යි අභිලම්බ ප්‍රතික්‍රියාව 85යි. උත්තරේ පුතේ ඝර්ෂණ බලය 8.5යි. දැන් ආයි චුට්ටක් බලන්න නිව්ටන් 8.5යි. දැන් මෙයා නිව්ටන් 100ක් යොදනවා. ඒ 100න් 50ක් අයින් වෙනවා බරේ සංරචකයේ. රයිට්? 8.5ක් අයින් වෙන්න ඕන මේ යොදන ඝර්ෂණ නිසා. එහෙනම් පුතේ ඉහළට F = ma දැම්මොත් රයිට්? අපි යොදන බලය කීයද නිව්ටන් 100. ඒකෙන් අඩු වෙන්න ඕනේ 50. ඒකිනුත් අඩු වෙන්න ඕනේ 8.5. සමස්ත ස්කන්ධය කිලෝග්‍රෑම් 10යි. තොරණේ රයිට් 60 කඩු කරනකොට 60 කඩු කරාම කිරීම 40යිනේ 1.5යි. 41.5යි. 41.5 බෙදන්න 10යි සමානයි තොරණේ උතරේනවා 4.15යි ms ඍණ 2 තොරණේ පොඩි දත් වෙනස් වීමක් කරාම. රයිට්? ඔය උත්තර උතන නැති වෙන්න පුළුවන්. රයිට්? 4.15 1.3 තියෙනනේ 4.13 මම කිව්වේ ටයිප් සෙටින් පොඩි මිස්ටේක් එකක් තියෙන්නේ එතන නිව්ටන් 50ක බලයක් නෙමෙයි ඉන්නේ නිව්ටන් 100ක බලයක් තමයි දාගන්න වෙන්නේ ආනතරය ඔස්සේ ඉහළට නිව්ටන් 100ක බලයක් රයිට් එතන පිළිතුරු අංක 3ට ගන්න පුළුවන් නමුත් ගාන හදා ගන්න 4.13 කියලා 1.5 කියලා රයිට් එතකොට 19 වෙනි ගාන මෙහෙම එන්නේ එතකොට ගාන බලන්න මෙයා ගන්න අපි හදලා තියෙනවා බරේ සංචලනදී හැමතිස්සෙම බර විභේදනය කරන්න. රයිට්? බර විභේදනය කරන්න. 20ට එන්න. ගූර්ණය. ගූර්ණයට එන්න. පුතේ මේකේ මෙන්න මේ වස්තුවක් දීලා තින්නේ. රයිට්? මේක සෙන්ටිමීටර් 10ක් කියලා දීලා තියෙනවා. මේ පාදය සමානයි කියලා දීලා තියෙනවා. යොදන බලය නිව්ටන් 20ක් කියලා දීලා තියෙනවා. පුතේ ගූර්ණය ගන්නේ කොහොමද? බලයේ ක්‍රියාරේඛාවට උපයෝගී ලක්ෂය තියෙන ලම්බක දුර. ඒතකොට අපිට ඕනේ මෙන්න මේ දුර. ඒතකොට නිකම්ම හිතන්න මේක 10ක් කියලා දීලා තියෙනවා මේක අංශක 45යි. මේක අංශක 45 වෙන්නේ ඇයි? මේ පාද දෙක මේ පාද එකිනෙකට සමාන නිසා. ඒතකොට අපිට ඕනේ L කියන දුර. එහෙනම් පුතේ අපි දාමු කෙලින්ම sin අංශක 45 සමානයි සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන 10යි. sin අංශක 45 පුතේ එකයට මූල 2යි. සමානයි L බෙදීම 10යි. එතකොට පුතේ ඉන්නේ 10 බෙදීම මූල 2 සමාන L. රයිට්? 10 බෙදීම මූල 2 සමාන L. එහෙනම් අපි ගූර්ණය ගන්නකොට ගූර්ණය සමානයි බලය ගුණ කිරීම උපයෝගී ලක්ෂය ඇති ලම්බක දුර fx. බලය නිව්ටන් 20යි x කියන්නේ පුතේ L අගේ. L අගේ කියන්නේ එතකොට 10 බෙදීම මූල 2යි. එතකොට පුතේ උත්තරේ එන්නේ අපිට 200 බෙදීම මූල 2 කියලා. ඒක තවදුරටත් සුළු කරොත් පුතේ අපිට පුළුවන් කියන්න 202කින් බෙදලා මූල 2ක් ගත්තොත් උත්තරේ එන්නේ 100යි මූල 2 කියලා. අරේ පරිමේක නිව්ටන් මීටර.
100යි මූල 2. මූල 2 කියන්නේ 1.4යි. 1.4යි නේ ආසන්න වශයෙන්. 4යි 1යි 1යි 2. ඒක හරිය. එතකොට උත්තරේ ගත්තම මෙහෙමයි. මූල 2කට ආදේශ කරන්න. 100 ගුණ කිරීම 1.4 ආසන්න වශයෙන් 4යි 1යි. උත්තරේ එනවා 141 වඩා උත්තරේ තියෙනවා. 141.42. නියුටන් මීටර. මූල 2කට ආදේශ කරලා අරන් තියෙන්නේ. හරිද? හරිද? හැමතිස්සෙම මතක තියාගන්න පූර්ණය කියලා කියන්නේ මොකද්ද? උපයෝගී ලක්ෂ්‍යයේ සිට බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුරෙන් බලය අගේ ගුණ කරන්න. බලය ගුණ කිරීම බලයේ ක්‍රියා රේඛාවට ඇති ලම්බක දුර. මේ ලම්බක දුර ගන්නවා. පැහැදිලිනේ? ඊට පුතේ 20 වෙනි ප්‍රශ්නේ උත්තරේ අපිට දෙක කියලා ගත්තා. සමාන ටයිප්ස් වල මිස්ටේක් එකක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. එතකොට අපි අවසන් වෙනවා 12 කියන පේපර්. හැමෝටම තෙරුවන් සරණයි මුසරණයි දෙපිට.